hallelujah. Hallelujah. Swami hallelujah. Swami आपकी एक निकास उदाहरण कलम है ना Oh Swami hallelujah आप एक बार आप और उपवास से समगवास से क्रीम स्वामी ने उपवास से आपके दुर्बल तन देने के स्वामी वहांस मैं उदासन आपके पवित्र कलम है ना स्वामी आपके वैरदी स्थिति में उपवास से पहा करगाना फिनिश आपकी एक निकास स्वामी वहांस में बहुत पवित्र कलम है ना स्वामी वहांस स्वामी ने वहांस के नाम इतम बार में वादे स्वामी वहांस स्वामी ने वहांस से बलना आकार बलन वहांस से सितना आकार सितन स्वामी वहांस दवसे पटना पेकने खात पुकार कलमैन स्वामी ने देवी स्वामी ने लोक या समगति बिना स्वामी ने संबंधताव्य मतदि अपच वहांस से बलना आकार बलन स्वामी ने लोके दिस ओबा सितना आकार सितन स्वामी ने पेकने खात वहांस से पुकार कलमैन मंद स्वामी ने दुर्बल मनुष्य नमक वहांस के प्रेमनीय हस्त आपके तबाह दिनिसा वहांस आपके दामा उसने ठलपत में तोड़ा गतनिसा स्वामी ने अद दवसे वहांस पेकने खात पवित्र Hallelujah. Swami hallelujah. मगे जीवमान देवी स्वामी ने अपने प्रशंसा करना वहांस के नाम में स्तुतिवंत मेरा स्वामी ने देवी स्वामी ने अपने प्रशंसा वे आप गायना करो मगे दुर्बल तन पवित्र कर मैंने लिखना गीत गाव और बस दाना कार्य माता के दिया पाड़ना खटियान स्वामी वहांस से सिद्ध दक्षिणा देव्यान वहांस से ने उदासन और बगे सिद्ध बालमिन वहांस से आशीर्वाद करना देव्यान वहांस से हालेलुया नमस्कार वेगा स्वामी ने और बड़े प्रशंसा करना नमस्कार वेगा स्वामी गाओ देवा स्वामी Mage durbalaten pavitra kalamanade Mage hagavataden pavitra kalamanade Mage manase kilikinen oba akamati siddhilinen obelein se kalamanade
නිදහස් කළ මැනව ස්වාමිනේ මේ සත්‍ය පුරා මේ ලෝකයේ සමග ගැටෙන විට ස්වාමින් වහන්සේ ස්වාමිනේ අපි එකිනෙකා ඔබ වහන්සේ පවිත්‍ර කොට ස්වාමිනේ ඔබගේ මාර්ගයේ පමණක් ගමන් කරන උපකාර කළ මැනව ඒ ශක්තිය ශිලාඥානේ ඒ මඟ පෙන්වීම මේ උදෑසන අපි එකිනෙකාට ඔබ වහන්සේ නිදහස් කළ මැනව හලෙලූයා ප්‍රශංසා වේවා ස්තුති වේවා ස්වාමිනේ ගායනා කරමු ශිලාඥානන් වහන්සේට ඔබ වහන්සේ ඉදිරියේ මම සූදානම් වහන්සේ මගේ හදවත පුරවන්න අපි එකිනෙකා වහන්සේ ඉදිරියේ සූදානම් වෙමු උන්වහන්සේ ලැහැස්ති යන දවසේ ශිලාඥානන් වහන්සේ ලැහැස්ති යන දවසේ ඔබ එකිනෙකාව පුරවන්න ඒ මොහොතට ඔබ වහන්සේගේ හදවත විවෘත කරලා අපි එකිනෙකා වහන්සේට අපේ හදවතට වඩින පිණිස වහන්සේට ගායනා කරමු ශිලාඥානන් මම සූදානම් පුරවන්න අද ප්‍රේමී ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා හලෙලූයා 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 ස්වාමීනි ශිලාඥානි කවසුදානම්
අපගේ හදවත විවෘත කරගෙන ස්වාමීන් වහන්සේගේ වචනේ අසන්න ඒ වචනේ පහටවත් යන නොදී ඔබගේ හදවත් තුළ ධාරණය කරගන්න. හalleluya. යේසුස් වහන්සේගේ නාමයෙන් හැමදෙනාම ප්‍රශංසාවෙනවා. අද සුදුසු පරිදි අපි සබත් දවස මෙහෙය උන්වහන්සේගේ පාද පාමුල අපේ ඉත ලැබෙන කර්මාව නිසා මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ හැම දිනකටම උන්වහන්සේ ආදරය කරනවා. උන්වහන්සේ ප්‍රේමය ඔබ සමග තිබෙනවා. උන්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමග තිබෙන නිසා අපි උන්වහන්සේ ප්‍රශංසා කරනවා අනේක වාරයක්. හොඳයි ප්‍රේමවන්තනි. අද අපි ස්වාමීන් වහන්සේගේ වචනය බාර කරලා යාඥා කරමු. හalleluya. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වන යානක වචන නිසා මේ වචනය තුළ ස්වාමීන් ගැටෙන දින සිවාර්ථයන් පහදා දෙන පිණිස ස්වාමීන් අපි සමග ස්වාමීන් ලයිව් තාක්ෂණය ඔස්සේ Facebook තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විශේෂ සියලුනා ඒ වගේම මේ ස්ථානයේ සිටින සියලුනා ඒ වගේම ස්වාමීන් අපේ YouTube තාක්ෂණය ඔස්සේ මේ ආසාගෙන සිටින අසංඛ්‍ය හැම දෙනා ගැන ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ වුණ හැම කෙනාටම ආශිර්වාද කරන්න ඔබේ කරුණාව අනුග්‍රහය බලය ඕමත් තවන්න තියාගෙන කරනවා. ඕන් හැම කෙනෙක්ම විශ්වාස කරන මේ වචනේ ඔබේ ජීවිතේ ධෛර්යයක් කරසලසන්න. යේසුස් වහන්සේගේ ජීවමාන බලව අපි දුන්නා සයිකාස්. ආමෙන්. හොඳයි. අද අපි බලන්න පළවෙනි පේත්‍රස් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පේත්‍රස් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ ඉඳන් අපි කියවන්න යනවා. පාලොස්වෙනි පදේ දක්වා. පද කීපයකින් පළවෙනි පේත්‍රස් 4 වෙනි පරිච්ඡේදය 12 ඉඳලා 15. කියවන්න. පිට ළඟට එන්න කියවන්න. ක්‍රිස්තියානිකාරයන් මෙන් දුක් විඳීමේ අයිතිවාසිය. ප්‍රේමවන්තයනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධ වෙන්නාක් මෙන් පුදුම නොවෙල්ලා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ එළදරව් වීමේදීත් නුඹලා ඊතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීති වේයලා. ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් නුඹලා ආශිර්වාද ලද්දහුය. මක් නිසාද? මහිමයේ ආත්මයන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා අතරෙහි රඳනසේක. නුඹලාගෙන් කිසිවෙක් මිනී මරන්නෙක්වත්, සොරෙක්වත්, නපුර කරන්නෙක්වත්, අනුන්ගේ කාරණාවලටම දිවන්නෙක්වත් මෙන් දුක් නොවිඳීවා. හොඳයි. අදාසක් කියවන්න. නමුත් යමෙක් ක්‍රිස්තියානිකාරයෙකු මෙන් දුක් විඳී නම් ඔහු ලැජ්ජා නොවි ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරාවා. ආමෙන්. හොඳයි. අපි දන්නවා මේ කොටස කියවනකොට ඉතාමත්ම අනර්ථ පණිවිඩයක් අපිට මේ කොටස තුල එනවා. මොනවද කියන්නේ? අද අපි බොහෝ දෙනෙක් දන්නවා හිතන් ඉන්නවා ක්‍රිස්තියානිකාරයා කිව්වහම right හැම දෙයක්ම සර්ව සම්පූර්ණ මිනිසෙක් වෙන්න ඕනේ කියලා තමයි හිතන් ඉන්නේ. සෑම දෙයක්ම එයාට තියෙන මිනිසෙක්, සඵලත්වයෙන් පිළිච්ච මිනිසෙක් වෙලා ඉන්නෝනේ ක්‍රිස්තියානිකාරයෙක් වෙනවා. අද මේක තමයි බෞද්ධරේ තියෙන අද ශ්‍රී ලංකාව තුළ වේවා විදේශ රටවල වේවා අපිට අහන්න ලැබෙන දේශනා, අපිට අහන්න ලැබෙන ඉගැන්වීම් මේවා තමයි. මොනවාද? ක්‍රිස්තුස් වහන්සේ සිද්ධ මිනිසෙක්ට වර්ධින්න බෑ. හිඟ වෙන්න බෑ. දුක් විඳින්න බෑ. එයාට දුක් විඳීමක් නැහැ. හරි? දැන් මේක සත්‍යද? සමාන කරන්න මේව අපි අහලා මේව මත අපගේ ඇදහිල්ල ගොඩනගාගෙන අපේ ජීවිතේ යම් යම් ප්‍රශ්න එනකොට අපි කඩා වැටෙනවා. අපි බය වෙනවා. මෙහෙම දෙයක් කියලා නැහැ. මෙහෙම වෙන්නේ ඇයි? පමණක් කළාට හිතනවා මේක මගේ පාපයක් නිසා. පමණ වෙන මිනිස්සු වැරදි අර්ථකථන වලට යනවා. තමාගෙන අඩුතක්සේරු දෙනවා. මගේ පාපය නිසා වෙන්නේ, මම වැරදක් කරපු නිසා වෙන්නේ නැති. තමාගේ හදවතේ යම් චෝදනාකාරී හැඟීමක් ඇති කරනවා. මෙහෙම වෙන්නේ මෙහෙම නිසා. right? පමණකට අපි තව කෙනෙක්ගේ ජීවිත දිහා බලලා එයා දුක් විඳින, එයාගේ පාපයක් ඇති. එයා එහෙම වෙන්නේ එයාගේ ජීවිතය යම් මොකක් වැරදක් ඇති.
දෙවියන් වහන්සේ අකමැති කරන ක්‍රියාවක් ඇති. ඒ නිසා තමයි එයා දුක් විඳින්නේ. නැත්තම් දෙවියන් වහන්සේ දරුවෝ දුක් විඳින විදියක් නෑ. නමුත් අද බලන්න යනවා අපගේ දුක් විඳීම මොන ආකාරයකටද දේව වචන කතා කරන්නේ. ක්‍රිස්තියානි කාර්යයක් හැටියට දුක් විඳින එක දෙවියන් වහන්සේගේ කැමැත්තද. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ සතුටුද? ඒක එහෙම නැත්නම් ඒක සම්මතද? දැන් අද ගොඩක් අය දන්නා ක්‍රිස්තියානි කාර්ය දුක් විඳින එක සම්මත නැහැ. ඒක අසම්මත වැඩක්. නමුත් මොකද මේ පේතෘ පොතේ කියන්නේ? පේතෘ පොතේ කියනවා අපි බලමු 12 වෙනි පදේ ප්‍රේමවන්තේනි නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ පවතින තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් වෙන නුඹලට සිද්ධ වුණාක් මෙන් පුදුම නොවන්න. එතකොට ප්‍රේමවන්තේනි නුඹලා අතරේ තිබෙන මේ ගිනිමය පීඩාව වෙනකොට නුඹලට ගින්දර වගේ පීඩාව වෙනකොට මේක අරම පුදුම දෙයක් වගේ මේක දිහා අමුතුවෙන් බලලා හරි පුදුම වෙන්න එපා. දැන් මේ කාටද මේ කියන්නේ? ප්‍රේමවන්තයෙක් කියලා ගම දෙවියන් වහන්සේ ප්‍රේම කරන අයට කතා කරන්නේ. හරි මේක මේ පාවුල්ට ප්‍රේම කරන අය නෙමෙයි. මොකද මේ පේතුරුට ප්‍රේම කරන අය නෙමෙයි. හරි මොනවද මේ කතා කරන්නේ? දෙවියන් වහන්සේට ප්‍රේම කරන අය. හරි ප්‍රේමවන්තයෙක් ගම. හරි එතකොට දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයට පේතුරුතුමා කියනවා උඹලට ගින්දර වගේ පීඩාවල් එනකොට උඹලට ගින්දර වගේ ප්‍රශ්න එනකොට උඹලගේ ජීවිතේ ගින්දර වගේ හරි භයානක පීඩාවල් එනකොට මේක උඹලට මේ අමුතු දෙයක් වගේ බල කලබල වෙන්න එපා. දැන් ගොඩක් වෙලාවට අද ක්‍රිස්තියානි සමාජයේ තියෙන මතය මොකක්ද? එහෙම දෙයක් ආපු ගමම නෑ මේක මෙහෙම වෙන්න බෑ. මේක මොකක් හරි යක්ෂ පරිස්සාවක් වෙන්න නැති. මේක වෙනත් වෙන ආකාරයක ප්‍රශ්නයක් වෙන්න නැති. මේක නැත්තම් කොඩි විනයක් කරලා වෙන්න. අද ඕක තමයි අද ගියාම අහන්න අපිට ලැබෙන්නේ. වාට කොඩි විනයක් කරලා වාට මෙන්න මෙන්න ප්‍රශ්නයක් වාට විතර අහවන්තර යකෙක් ඉන්නවා. අහවන්තන කුඩු යට යකෙක් ඉන්නවා. හරි ලිප්පෝකේ යකෙක් ඉන්නවා. මේවා තමයි අද අපිට මේ ගියාම අහන්න ලැබෙන්නේ. හරි පල්ලි වලත් එහෙමයි. දේවාල වලට ගියාමත් එහෙමයි. හැම තැනකට ගියාම එහෙම තමයි අහන්න වෙන්නේ. අද පල්ලි දේවාල වගේ තියෙන්නේ. දේවාල කියන අද පල්ලි දේවාල වල තියෙන්නේ. දේවාල වලට ගියාම කියන්නම කොඩි විනයක්, කණි විනයක්, නැත්නම් යකේ බන්ධනයක් මට දන්නේ නැහැ ඔය වචන අතරම කියනවා. ඒ තරම් ඕම තමයි කියවන්නේ. අද පල්ලි වලට ගියාමත් එහෙම තමයි. මම කියන්නේ ඒක වැරදක් කියනව නෙමෙයි. අද වැඩි හරියක් අද යක්කු නැත්තම් සේවයක් නැති ගන්නට ඇట్లా තියෙන්නේ. ඒක නිසා ඔබට මම කියන්න කැමති ඔබට මම පොසක මෙතන මේ පේතුරුතුමා කියනවා මේ අපිට පීඩාවල් එනකොට ප්‍රේමවන්තන් ඔබලාට මෙහෙම පීඩාවල් එනකොට ගින්දර වගේ ප්‍රශ්න එනකොට ඔබලාගේ ජීවිතේ කඳුළු වගේ කඳුළු එනකොට ඔබලාගේ ජීවිතේ කඳුළු සහිත ප්‍රශ්න එනකොට ගින්දර වගේ ප්‍රශ්න එනකොට දැවෙන ප්‍රශ්න එනකොට නුඹලා මේක දිහා පුදුමෙන් බලන්න එපා. ඔබලාගේ ජීවිතේ දිහා සැකෙන් බලන්න එපා. ඇයි හේතුව? ඒකට හේතුවක් තිබෙනවා. බලමින් මොකක්ද කියන්නේ? හේතුව මොකද්ද? හරි. හරි. නමුත් විශ්වාසයේ තේජසේ එදවීමේ නුඹලා ඊටම මහා ප්‍රීතියෙන් ප්‍රීතියට පිටස උන්වහන්සේ දුක් විඳීමේ නුඹලා පංකාරම් වෙන පිටස ප්‍රමාණයට ප්‍රීති වෙන්න. ආමෙන්. හalleluya. ක්‍රිස්තුස් වහන්සේගේ අඩිපාරේ යන මිනිස්සෙක් හැටියට ක්‍රිස්තුස් වහන්සේ තමගේ ජීවිතේ ඉස්සර කරගෙන ඒ උන්වහන්සේ අපගේ ජීවිතේ මොනවාද පියවරසල උන්වහන්සේගේ පියවර සඳහන් මත අපි ගමන් කරන කිතුනේ හැටියට අපිට ක්‍රිස්තුස් වහන්සේ ගමන් කරපු මාර්ගය තමයි යන්න තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අද අපිට අහන්න ලැබෙන්නේ මේ වගේ කතන්දර නෙමෙයි. මොනවාද ක්‍රිස්තුස් වහන්සේ හිටියේ කාවද මේ භාණ්ඩාගාරයක් තියාගෙන සල්ලි තියාගෙන එහෙම තමයි ක්‍රිස්තුස් වහන්සේදී නේද ඒකේ භාණ්ඩාගාරෙන් තමයි ජූදස් හරි එයාට මෙච්චර සල්ලි තිබ්බා ක්‍රිස්තුස් වහන්සේ ගාව මෙහෙම සල්ලි තිබුණ උන්වහන්සේ රජ කෑම කෑවේ right මේවා තමයි උගන්වන්නේ. වැරදි දේව ධර්ම නෑ ක්‍රිස්තුස් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ වුණාට මේ පොළවේදී උන්වහන්සේ බොහෝ දුක් පීඩා වලින් ගියා. උන්වහන්සේ මිනිස් පමණක් කරලා ගල් ගත්ත අතර ගහන්න උන්වහන්සේව ප්‍රතික්ෂේප කෙරුවා. right උන්වහන්සේට ඔබ දන්නවද
සමාරිය මැද්දෙන් ගමන් කරනකොට ඒ දවාලේ උන්වහන්සේට පිපාසාව ඇවිල්ලා අර සමාරිය ස්ත්‍රී ගාවට ගිහලා වතුර ටිකක් ගිල්ලන අනේ මට වතුර ටිකක් දෙන්න බොන්න කියලා. හරි උන්වහන්සේ ඒ තරම් යටහත් වෙලා උන්වහන්සේගේ ජීවිතය ගෙනිච්චා. එතකොට උන්වහන්සේගේ ජීවිතේ විශාල පීඩාවලට මුහුණ දුන්නා. උන්වහන්සේ විශාල අභියෝගයන් වලට මුහුණ දුන්නා. උන්වහන්සේට යන්න ගොඩක් ප්‍රශ්න ආවා. පරිසවරු සද්දිසවරු එදා හිටිය නායක පූජකයෝ උන්වහන්සේට පුදුම විදිහට පීඩා කෙරුවා. හරි අපහාස කෙරුවා. මොනවාද අපලගේ ආචාර්ය වහන්සේ කන්නේ බොන්නේ කකා බිබී ඉන්නවා. අපල ආචාර්ය වහන්සේ ගණිකාවත් එක්ක ඉන්නවා. කට කතා ඇරියා ප්‍රචාරණ ඇරියා. උන්වහන්සේ සියලු පීඩා නැගදී මොනවාද දෙවියන් වහන්සේගේ මහිමය ලැබෙලු. හලෙලූයා. හලෙලූයා. අවසානයේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමය ලැබෙනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේ දකුණු පැත්තේ ඉඳගත්තා. එහෙනම් ඔබට මටත් මේ දෙවියන් වහන්සේ ආට එන්නනම් උන්වහන්සේ අභිෂේක එන්නනම් අපිට පීඩාවක් තිබෙනවා. හලෙලූයා. මෙතන කියන්නේ ඒකයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තේජස ඉදරව කියන්නේ ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේගේ තේජස අප තුල ඉදරව වෙනකොට හලෙලූයා. අප තුල ක්‍රිස්තුස් වහන්සේගේ තේජස ඉදරව වෙන්න නම් අපි යම් කිසි පීඩාවක් වැඩි යන්න තියෙන හේතුව අපේ පියවර තමන්නේ උන්වහන්සේගේ පියසරණ මතයි. හලෙලූයා. එතකොට උන්වහන්සේ යම් මාර්ගයක් යනවා අපිට ඒ මාර්ගය යන්න තියෙනවා. අපිට ඒ මාර්ගය යන්න තියෙනවා. එහෙනම් මේ කියන විදිහට දැන් ඉන්න මිනිස්සුන්ට වැරදිලාද පේදුතුමාට වැරදිලාද? දැන් මේ අපි අහලා තියෙන දේශනාවල් වලට දේශනා වැරදීමක් තියනවද? එහෙම නැත්නම් මේ පේදුතුමා කියන දේශනාවේ වැරදීමක් තියනවද? දැන් අපි අහන්න ලැබෙන්නේ ක්‍රිස්තුස් දරුවන්ට පීඩාවක් නැහැ, දුක් විඳීමක් නැහැ, නේද? හඳුරක් නැහැ, නේද? අපි ජයග්‍රහයිකයි, අපි අතිශයින් ජයග්‍රහයිකයි. ඔව් අපි අතිශයින් ජයග්‍රහයිකයි. ඒකත් කොහොමද ජයග්‍රහයික? ඒව තුලින් අපි යන්නේ ප්‍රීතියෙන්. ඇයිද අපි ලබන්න තිබෙන ප්‍රීතිය ගැන කල්පනා කරලා. හලෙලූයා. අපි ලබන්න තියෙන තේජස ගැන කල්පනා කරලා මිනිස්සු අඬමින් යනකොට අපි ඒව මැද ප්‍රීතිය යනවා. පැහැදිලිද කියන්නේ? කීදෙට පැහැදිලිද කියන්නේ? මිනිස්සු අඬමින් යනකොට අපි ගින්දර මැද හිනාවෙමින් යනවා. ඒකෙන් අදහසක් අපි ගින්දරෙන් නැහැ කියලා. ගින්දර එනවා. හැබැයි ගින්දරෙන් එහා තියෙන ප්‍රීතිය දැකලා ඒ පීඩාවේ හැන්දින උන්වහන්සේගේ තේජස මහිමය දැකලා අපි ඒක ගැන හිතලා අපි දැන් ප්‍රීතිය යනවා කමන්නේ මේ ගින්දර වගේ පීඩාව මේ පොළවේදී අපි විතරයි ලබන්නේ. හලෙලූයා. හලෙලූයා. එනිසා මේ සත්‍යතාවය ඔබ අවබෝධ කරගන්න ඕනේ. මේ සත්‍ය ඔබ වටහා ගන්න ඕනේ. ඒ නිසා මගේ ප්‍රේමන්තනි දැන් මෙතන බලන්න 13 කියනවා. 14 කවුරු 14 පොඩ්ඩක් කියවන්න. මම උගුර පොඩ්ඩක් මේවලා. ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් නුඹලා ආශිර්වාද ලද්දහොය. මක් නිසාද මහිමේ ආත්මයන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි රඳනසේක. ආමෙන්. හොඳයි. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසා නින්දා කරනු ලබන්නහු නම් නුඹලා ආශිර්වාද ලද්දහොය. හරි මක්සාද මහිමේ ආත්මයන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි රඳනසේක. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබ තුල රඳනවා නම් දෙවියන් වහන්සේ ඔබ තුල ඉන්නවා නම් ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා නම් මොනවද කියන්නේ? ඔබ ඒ වතුල කිසිම පැකිලීමක් නැතුව ප්‍රීතියෙන් ගමන් කරනවා. අපි ප්‍රශ්න ඉස්සරහා කඩා වැටෙනවා කියන්නේ අපි ප්‍රශ්නේ දකින්නකොට අපි මෙහෙ දියර යනවා කියන්නේ ප්‍රශ්නේ ඈත එනකොට අපේ ජීවිතේට අපි මෙහෙ බය වෙනවා කියන්නේ අපි මෙහෙ බිය වෙනවා කියන්නේ අපි අධෛර්යයටපත් වෙනවා කියන්නේ අපි කලකිරුණා කියන්නේ මොකද්ද? අපතුල ක්‍රිස්තුස් වහන්සේ අපිට කතන්දර කිව්වට අපි ලොකුවට කිව්වට මේ පීඩාව තුළ තමයි අපගේ ජීවිතේ මේ සත්‍ය අවබෝධ වෙන්නේ. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටිනවද? ඔබ ක්‍රිස්තුස් වහන්සේ කොච්චර ශක්තිමත්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒ ඔබගේ ජීවිතේ ඔබ මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක. ඔබ ප්‍රශ්නවලට කඩා වැටෙනවා, ඔබ ප්‍රශ්නවලට දාලා දුවනවා නම්, ඔබ ප්‍රශ්න ඔබ අඬනවා නම්, ඔබ ප්‍රශ්නවලට සියල්ල කඩා වැටෙනවා කියලා කියනනම් මම කියන්නේ ඇඬුවට කමක් නැහැ. මනුස්ස කෙනෙකුට අපිට හඳුන් වෙන්න පුළුවන්. හැබැයි ඇඬුවත් ඒ මැද්දේ ක්‍රිස්තුස්
වහන්සේගේ ප්‍රතිපත්තිය අපි ගමන් කරනවා. පැහැදිලිද කියන්නේ? ඒ දේව ප්‍රතිපත්තිය තුල ගමන් කරනවා. දේව වචනේ ප්‍රතිපත්තිය මත මම ඉන්නවා, හිටගෙන ඉන්නවා. මම ඒක හෙළිවෙන්න කරන්නේ නැහැ. මම ඒකට ෂෝට් කට් ගන්නෙ නැහැ. උන්වහන්සේ අපේ එල්ලේ නිසා ඒ එල්ලේ දිහා බලාගෙන අපි උන්වහන්සේ තුල ඒ වතුරෙන් ගමන් කරනවා. ඒ කියන්නේ අපි කියමු අපේ ජයග්‍රහණය කරා අපිට එල්ලේ තියෙනවා නම් ඒ එල්ලේ දිහා බලාගෙන යනකොට මොකද වෙන්නේ? අපි වටේ තියෙන අනිත් දේවල් ගැන අපි හිතන්න යන්නේ නැහැ. අපි ගින්දර තියෙනවා නම් ගින්දර පාගෙන යනවා. ගින්දර පාගෙන ඉස්සරහට යනවා. වතුර තියෙනවා නම් වතුර මැද්දෙන් ඔහේ යනවා. අපි ඇයි හිතුවොත් අපිට වතුර තිබ්බත් එකයි නැතත් එකයි. දැන් පේදුරුතුමා දැන් මේක හොඳට ලියන්න පුළුවන් ඇයි දන්නවද? පේදුරුතුමා මේ අත්දැකීම් ඉස්සර පරිප්පු කෑවා. නේද? හරි පේදුරුතුමා දැන් මේක ලස්සනට කියන්නේ දැන් පේදුරුතුමා එයාගේ ජීවිතේ හදාගෙන තියෙනවා. පේදුරුතුමා එක්තරා දවසක යේසුස් වහන්සේ මුහුද පිට පයෙන් එනකොට ගෝලයේ ඔක්කොම බය වෙනවා. ගෝලයේ සේරම බය වෙනවා. මොකද වෙන්නේ? යේසුස් වහන්සේ කියනවා බය වෙන්න එපා මේ මම බලකාචාර්යන් වහන්සේ. බලයි ගුරුවරයා මේ ඉන්නේ. මොකටද බය වෙන්නේ? ඒක කියපු ගමන් අනිත් ගෝලයන්ට ඉතින් ගුලප්පක් ආව කාටද? පේදුරුට. ඔබ වහන්සේ නම් මටත් එන්න ඕනේ. ඔබ වහන්සේ ගාවට. ඉතින් එන්න. උන්වහන්සේ කිව්වා. මේක බහැලා අඩි කීපයක් අවිදගෙන ගියා උන්වහන්සේ දිහා බලාගෙන. මොකද උනේ? වටේ දැලි වදිනවා, අරේ ගෙනවා, මෙහෙ ගෙනවා. හරි මුහුද නිකන් ඒකෙදී මුහුදට බහැලම් බලන්න ඕනේ. හරි මට මතකයි මේ සරක් මාතර පැත්තේ බෝට් එක ගිහිල්ලා මට දෙන්නුනා එදා ඒ වාර්ගම් කාලෙක අපි ගියේ බෝට් යන්නේ කාලෙක කොහොමද අඳුරන කෙනෙක් ලව්ව එයා ලව්ව බෝට් එක ගියා. අපේ මේ පෝස්ගේ ඥාති අයියාගෙනගේ එතරම්ද ගියාට පස්සේ මොහොත වැදලා ගියාට පස්සේ තමයි මට තේරුනේ මගේ ජීවිතේ ගත කරන ලොකුම මොඩකම කියලා. ඒ තරම් කැලඹිලි සහිතන. ඒ තරම් කැලඹිලි සහිතන. ඔබ හිතන්නේ පේදුරු මොහොතේ මැද්දේ පයින් ඇවිද යනකොට මොන වගේ තියෙන්නේ නැද්ද කියලා. ඔහුට ටිකක් කරනකොට ඒ බය දැනුණා. බය දැනුණා ඔහුගේ ඉලක්කය වැරදුනා. ක්‍රිස්තුස් වහන්සේ ඔහුගේ ජීවිතෙන් ඉලක්කයට ඒක අයින් වුණා. අයින් වෙච්ච ගමන් ඔහු ගෙලිට පටන් ගත්තා. අදත් ගොඩක් වෙලාවට අපි තීරණයක් අරන් පමණක් තැන් වල යන්න උත්සාහ කරනවා. අපි තීරණයක් අරන් අපි කෙලින් යන්න උත්සාහ කරනවා. හැබැයි මේ තීරණය ගන්න වෙලාවේදී තීරණ මත ගමන් කිරීමේදී අපිට න අධිගතවලදී අපි සැරිලා අපේ ඉලක්කය ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ඉලක්කය අපි වරද්ද ගන්නවා. වරද්ද ගත්තම වටපිට බලනකොට අපේ ඉලක්කය වරද්දනකොට අපි ගිලනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපිට පීඩා පරීක්ෂා දුක් කම්පන වෙන්න පුළුවන් අපි දෙවියන් වහන්සේ මේ ගමන තීරණ අරගෙන යනකොට හැබැයි අපි දෙවියන් වහන්සේ දෙසම බලාගෙන යන්න ඕනේ අපිට ලැබෙන්න තිබෙන ඒ මහිමය තේජස දිහා බලාගෙන යනකොට දෙවියන් වහන්සේ අපිට ශක්තිය ධෛර්ය දෙනවා අපිට ධෛර්යයක් දෙනවා අපිට ඒ ගමන යන්න අද අපිට ධෛර්ය නැත්තේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ තේජස අපි ලබන්න යනවා මහිමය අපි ලබන්න යනවා මේ තේජස ගැන අපිට තාම අවබෝධයක් නැති නිසා පැහැදිලිවද කියන්නේ අපිට තාමත් ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ අපි කිව්වට අපිට තාම ලොකු ඉදරාවක් නැහැ අපි ලබන්න යන මහිමය ගැන අපි මේ පීඩා සියල්ලෙන් මැද්දේ අපි ලබන්න යන ජයග්‍රහණය ගැන අපිට තාම ලොකු අවබෝධයක් නැහැ ඒ නිසා අපි ප්‍රශ්න වලට මුහුණ දෙනකොට අපි ප්‍රශ්න දිහා බලනවා මිසක් අපි ලබන්න යන මහිමය ගැන දකින්නේ නැහැ. අපි ලබන්න යන මහිමය දිහා අපේ ඉදරාවක් තියෙනවා අපි ලබන්න යන මහිමය අපිට අත්දැකීමක් තිබෙනවා නම් අපිට ඒ ගැන ලොකු දර්ශනයක් තිබෙනවා නම් අපි කවදාකවත් මේ පොළවේ දැන් තියෙන දේවල් අපිට ලොකුට දැනෙන්නේ නැහැ. අපිට දැන් මේ තියෙන ප්‍රශ්න අපිට ලොකුට දැනෙන්නේ හේතුව ඒ අපිට තාම ඒ ලබන්න යන මහිමය ගැන අපිට ලොකු අවබෝධයක් ධෛර්යයක් නැති නිසා. ප්‍රේමන්තනේ එහෙනම් මේ අපිට පීඩා එන එක අපිට දුක් එන එක අපිට කරදර එන එක අපිට ප්‍රීතියක් වෙන්න ඕනේ. ඇයි හේතුව? අපිට අපේ ආත්මික தත්ත්වය තක්සේරු කරන්න අපිට දෙවියන් වහන්සේ අපේ ඉන්න தත්ත්වය තක්සේරු කරන්න ඒක මාර්ගයක්. ඒක අපිටම වටහා ගන්න පුළුවන්. ඒක මිනුම් ගන්න. ඇයි හේතුව? ප්‍රශ්න වලදී ඔබ මොන දෙන විදිය තමයි ඔබ ඒවට ඒ අභියෝගයන් වලට ඔබ මූණ දෙන විදියෙන් ඔබට දැනගන්න පුළුවන් ඔබ ආත්මික කොච්චර ශක්තිමත් ඔබ අතර කොච්චර ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවද කියන එක.
ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඔබ පිරී ඉන්නවා නම් ඒ ආත්මයන් වහන්සේ ඔබ පිරී ඉන්නවා නම් ඒක ඔබ උතුරලා යන කෙනෙක් නම් ඒක සම්පූර්ණ ඉතිලා යන කෙනෙක් නම් සුදාත්මන් වහන්සේගෙන් නම් ඔබ ඉන්නේ. ඔබ එනම් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බය වෙන්නේ නැහැ. එහෙනම් මේ කාලේ මොන විදිහේ ප්‍රශ්නාවක් මේ කාලේ මොන විදිහේ පීඩාවක් ආවත් මේ කාලේ මොන විදිහේ අභියෝග වලට මුහුණ දුන්නා ඔබ අවට මොන තත්ත්වයක් තිබ්බත් ඔබ බය වෙන්නේ නැහැ. හේතුව ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල නිසා. හලෙලූයා හලෙලූයා. අලුත් දිවිසුනේ පරණ දිවිසුනේ ගොඩක් ජයග්‍රහණය ගැන ඉන්නේ තමයි. පරණ දිවිසුනේ මිනිස්සුන්ට ප්‍රශ්න දෙන්නේ නැද්ද ආවා. මෝසස්ට ප්‍රශ්න ආවේ නැද්ද? ආවා. මෝසස්ට ආව ප්‍රශ්න ඔබට මට ආවේ නැහැ එවිල නැහැ තාම. මෝසස්ට මිනිස්සු බෙල්ලෙන් අල්ලගත්තා. මෝසස්. ඒ ආකාරයට මිනිස්සු මෝසස්ගේ ජීවිතේ ප්‍රශ්න ආවා. මෝසස්ගේ ජීවිතේ ඒ ආකාරයට ප්‍රශ්න ආවා. හැබැයි මොකද සිද්ධ වුනේ? මෝසස් ඒවට ජයග්‍රහණය වුණා. හැබැයි මෝසස් මොනවද කොහමද? දෙවියන් වහන්සේ ඔහු සමග සිටි නිසා. මොනවාද? මොකද අහගන්න මේ වචනේ? දෙවියන් වහන්සේ ඔහු සමග සිටි නිසා. ආබ්‍රහම්ට ප්‍රශ්න ආවා. හැබැයි ආබ්‍රහම් ඒ ප්‍රශ්නෙන් ජයගත්තා. දෙවියන් වහන්සේ ඔහු සමග සිටි නිසා. පැහැදිලිද කියන්නේ? දෙවියන් වහන්සේ ඔහු සමග. යොෂුවට ප්‍රශ්න ආවා. යොෂුව ජයගන්නට මුහුණ දුන්නා. හැබැයි ඒ හැම සටනක්ම ජයගත්තා. ඒ වෙන මොකද සැලේ යොෂුව සමග දෙවියන් වහන්සේ සිටි නිසා. ඒ පරණ දිවසේදී අලුත් දිවසේදී පේදුරු තුල ඒ දෙවියන් වහන්සේ සිටියා. පේදුරුට ජය ප්‍රශ්න ආවා. පාවුලට ප්‍රශ්න ආවා. ගෝලෙන් දුරස් දාන්න ප්‍රශ්න ආවා. ඒගොල්ලෝ ජීවිතේ මරණයට පවා මුහුණ දුන්නා. අරගොල්ලෝ මරණයට හරි මුහුණ දුන්නේ ඒගොල්ලෝ ඒවෙන් ජයගත්තා. දෙවන තේරුණ ජය දුන්නා. මේගොල්ලන්ට ජීවිත පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. ඇයි? මේගොල්ලන් තුල දෙවියන් වහන්සේ සිටින නිසා මේගොල්ලන් තුල අරගොල්ලන් වැඩි ඒවට මුහුණ දෙන්න ශක්තියක් තිබුණා. හලෙලූයා. පැහැදිලිද කියන්නේ? අරගොල්ලෝ සමග දෙවියන් වහන්සේ සිටියා. දැන් අලුත් දිවසේදී ඒගොල්ලන්ට වැඩි ශක්තියක් අපිට තියෙන හේතුව ඒ සුද්ධාත්මයන් වහන්සේ ඒ දෙවියන් වහන්සේ ඔබ තුල මා තුල සිටින නිසා අපිට ඒගොල්ලන්ට වැඩි ධෛර්යයක් තියෙන්න ඕනේ. හලෙලූයා. අපිට මරණයට බව මොන දෙන්න පුළුවන්. හලෙලූයා. අපේ ජීවිත මරණයට බව කැප කරන්න පුළුවන්. ඒ හේතුව අපි බය නැහැ. හේතුවයි ඔබ තුල මා තුල සුද්ධාත්මයන් වහන්සේ ඒ දෙවියන් වහන්සේගේ මහිමේ ක්‍රියා කරන නිසා. එහෙනම් දෙවියන් වහන්සේ මේ කාණ්ඩ අපිට පීඩාවල් ප්‍රශ්න කරදරෙන් වෙනුනේ අපිටම අපි ගැන සෝස් කිරීමක් කරන්න. අපිට ඔබටම ඔබ ගැන සෝස් කිරීමක් කරන්න. නරි මනිතරම කියනවා සිග්නල් ටියුබ් එක විරුකොත් එන්නේ ඇතුළේ සිග්නල් විතරයි. සිග්නල් ටියුබ් එක විරුකොම එකෙන් ක්ලෝ ගාඩ් එන්නේ නැහැ. එකෙන් එන්නේ නැහැ. නේද? සුදත් එන්නේ නැහැ. එකෙන් එන්නේ නැහැ වෙන දෙයක් එන්නේ නැහැ. එකෙන් එන්නේ ඒක ඇතුළේ තියෙන දේ. එදිටෙන් එක ඇතුළේ තියෙන්නේ. ඔබ ප්‍රශ්න කරදරෙන් තෙරපෙනකොට ඔබ ප්‍රශ්න කරදරෙන් ඔබගේ ජීවිතේ පීඩාවට පත් වෙලා ඔබ තෙරපෙනකොට ඔබ තුල තිබෙන දේ තමයි එදිටෙන්නේ. ඔබ තුල දෙවියන් වහන්සේගේ ආත්මය නැගින්නේ ඔබ හැම වෙලෙම මහිමේ දෙවියන් වහන්සේ ප්‍රශංසාවේ මම මේ වතුරෙන් ජයග්‍රහණය කරනවා. ඔබ තුල ජයග්‍රහණය කරනවා. හැබැයි ඔබ තුල තිබෙන්නේ පරාජය නම් ඔබ තුල තිබෙන්නේ කනස්තල් නම් ඔබ තුල තිබෙන්නේ මේ ඇතුලේ පැදම්පත දේවනම් මේ ප්‍රශ්න වලදී ඔබ එදම අයියෝ මේ ප්‍රශ්න මීටර් හොඳයි දරුවා මේට වැඩි හොඳයි මට ඒකෝන මේ මිනිහා වැඩක් නැහැ මේ අර මිනිහා වැඩක් නැහැ අරු වැඩක් නැහැ බූ වැඩක් නැහැ අපි මේවා කියන්නේ ඇයි අපේ ඇතුලේ තියෙන්නේ පරාජය නිසා එළියට එන්නේ මේ දේවල් ඇතුලේ තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ජයග්‍රහණ නම් ඔබ තුල පෙරපෙනකොට පීඩාවලින් ප්‍රශ්න ඔබ තුල එළියට එන්නේ මේ දේවල් ඒ නිසා ප්‍රේමන්තනි අද ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ හරි බලාපොරොත්තු නම් මේ ප්‍රශ්න පීඩා තුල ඔබගේ ජීවිතේ. දැන් බලන්න මම මේ කීප එක පෞලුස්ගේ පදේ බලන්න. පෞලුස්ගේ පදේ. නුඹලාගේ කිසිවෙක් මිනි මරන්නෙක්වත්, සොරෙක්වත්, නපුර කරන්නෙක්වත්, අනුන්ගේ කාරණා වලට දිවෙන්නෙක්වත් මෙන් දුක් නොදීවා. මොනවද කියන්නේ? නුඹලා කිසිවෙක් මිනි මරන්නෙක්වත්, සොරෙක්වත්, නපුර කරන්නෙක්වත්,
අනුන්ගේ කාරණාවලට දිවෙන්නේවත් මෙන් දුක් නොවිඳේවා. අද ගොඩාක් මිනිස්සු දුක් විඳින්නේ මොනවා කරලාද? අයහපත කරලා. පැහැදිලිද කියන්නේ? අද ගොඩාක් මිනිස්සු දුක් විඳින්නේ අයහපත කරලා. අනුන්ගේ කාරණාවලට නැති වෙලා. right? අනුන්ගේ දේවල් කිසිම සත භාගකට ප්‍රයෝජනයක් නැති අපගේ ජීවිතේ right? අපගේ ජීවිතේ මරණයෙන් පස්සේ එක අංගලකටවත් මොකක් කරන්න බැරි. හරි? මිනිස්සු වෙනින් අපි බෙහෙස්ලා දඟලලා තමයි අපි අපේ ජීවිතේ වැඩි කරන්නේ. හැබැයි දෙවන්නස් විතර කියනවා එහෙම වෙන්නේ නැතුව right? දෙවියන් වහන්සේ වෙන්නේ දුක් විපල්ලා. ඇහිතුව අපගේ ජීවිතේ මරණයෙන් එහා අපිට සදාකාල ජීවිතය දෙන්න උන්වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ඒකයි උන්වහන්සේ කියන්නේ දේ වචන කියන්නේ නේද? උඹලගේ අර ශරීරයේ නසන්න පුළුවන් මිනිස්සු ගැන බය වෙන්න එපා. උඹලගේ ආත්මයේ නිරේට තමන්න පුළුවන්, ස්වර්ගයට හෙලන්න පුළුවන් ඒ දෙවියන් වහන්සේට බය වෙලා. හලෙලූයා. අපි කැප කරන්න ඕනේ මේ මිනිස්සු දෙවියන් වහන්සේට. මිනිස්සු වෙනුවෙන් නෙමෙයි අපේ ජීවිත කැප කරන්න ඕනේ. මේ ලෝකේ මිනිස්සු මිනි මරන්නේ අරවා කරන්නේ මේවා කරන්නේ ඔක්කොම කරන්නේ මොනවද? මේ බෞද්ධ ජීවිතය සාර්ථක කරන්න. හැබැයි ඒ ඔක්කොම නැති වෙන්න යනවා. හැබැයි ඔබ දන්නවද අපිට සදාකාල ජීවිතේ තිබෙන ඒ දෙවියන් වහන්සේට ඔබගේ ජීවිත කැප කරනවා. ඒ උන්වහන්සේ අපගේ එල්ලේ කරගන්නවා. ඒ දෙවියන් වහන්සේ අපගේ ජයග්‍රහණය මාර්ග කරනවා. ඔබ මගේ ජීවිතේ විශාල ජයග්‍රහණයක් ගන්නවා. අද අපේ ජීවිතේ වැඩි හරියක් කැප කරන්නේ මොනවටද? අද අපේ ජීවිතේ වැඩි හරියක් අද ඔබගේ ජීවිතේ වැඩි හරියක් කැප කරන්නේ මොනවටද? මේ ලෝකේ මිනිස්සු වගේ ලෝකේ මිනිස්සු කැප කරන්නේ මේ ලෝකේ දේවල් වලට. ඔබත් කැප කරන්නේ ලෝකේ දේවල් වලට. වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවද? ඒ මිනිස්සු ජීවිතේ දේවල් රැස් කරන්න ජීවිතේ දේවල් එකතු කරන්න ඇති වෙන්න දුක් විඳිනවා. ඒකට මම කියන්නේ සැපට දුක් විඳිනවා. පැහැදිලිද කියන්නේ? ඒකේ අර්ථ දෙකක් තියෙනවා. සැපට දුක් විඳිනවා. ඒ කියන්නේ සැප ගන්නත් මිනිස්සු දුක් විඳිනවා. ඒ වගේම මම නම් කියමු ඒක ගන්න ගිහලා අම්බානකට දුක් විඳිනවා. සැපටම දුක් විඳිනවා. නේද? ඒකින්ද මිනිස්සු සැපට දුක් විඳිනවා. හරි? අපි සැපට දුක් විඳින්න ඕනේ නැහැ. හලෙලූයා. අපේ දුක් විඳීම ජයග්‍රහණය මාවතක් කරයි. හලෙලූයා. අපේ දුක් විඳීමට හේතුවක් තිබෙනවා. අපේ දුක් විඳීමට අර්ථයක් තිබෙනවා. ඔබගේ මගේ මේ ජයග්‍රහයේ පීඩාව අපේ මේ දැන් දකින පීඩාව අපි මේ දැන් යන පීඩාව අපිට දැන් යන ප්‍රශ්නය අපිට ඒකට තියෙනවා හේතුවක් තමයි මොකද්ද? දැන් අපිට උන්වහන්සේ සූදානම් කිරීමක් කරනවා. අපිට දෙවියන් වහන්සේ අපි ගැනම සෝදිසි කිරීමක් කළා. අපිට සූදානම් වෙන්න අවස්ථාවක් තමයි මේ ප්‍රශ්න තුලදී අපි ඉන්නේ මෙතන කියලා දැනගන්න. හලෙලූයා. හලෙලූයා. එහෙනම් මේක අපට ආශිර්වාදයක්. එහෙනම් ක්‍රිස්තියානි කාලේට පීඩා ප්‍රශ්න එනක ඒක ආශිර්වාදයක්. අයියතුව එයාව ඒ දෙවැත්තේ එයාව සෝදිසි කරලා උන්වහන්සේ එයාව සූදානම් කරනවා. එහෙනම් පාපේ නිසා නෙවෙයි. හරි වෙන කරදරයක් නිසා නෙවෙයි ප්‍රශ්නේ එන්නේ. එහෙනම් අරයාගේ ප්‍රශ්න නිසා න්යායගේ ප්‍රශ්න නිසා නෙවෙයි. ඒ ප්‍රශ්නේ මොනවාද? දෙවියන් වහන්සේ ඔබට සූදානම් වීමේ කාලයක් දෙනවා. හලෙලූයා. ඒකෙන් ඔබටම තීරුම් ගන්න උනන් සලස්නා ඔබ ඉන්න තැන. ඔබ පරාජයක හැදෙන්න නම් ඔබ ඒ ප්‍රශ්න එනකොටම ඔබ ඈත ධ්‍යාන ප්‍රශ්න දැකලා පලා දුන්නා නම් ඔබ දෙවියන් වහන්සේ පලා දුන්නා නම් දෙවියන් වහන්සේ අමුකෙන් ඔබ පලා යනවා නම් ඔබ දේව ප්‍රතිපත්ති වලින් පලා යනවා නම් ඔබ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති වලින් පලා යනවා නම් ඔබ ක්‍රිස්තියානි කාර්යයක් වගේ ඒවට මුහුණ දෙන්නේ නැතුව ඒව තුලින් පලා යනවා නම් එතනම ඔබට සූදානම් වෙන්න උන්වහන්සේ අවස්ථාවක් දෙනවා. මම පරාජිත මිනිස්සෙක්. මම කියන තරම් ශක්තිමත් නැහැ. පේතුරුගේ ජීවිතේ මේ පේතුරුනේ වලියන්නේ යාගම අත්දැකීම. එක වෙලාවක අන්තිම රාත්‍රී භෝජන වෙලාවේදී පේතුරු උන්වහන්සේ කියනවා අදන බලා මාව අතහැරලා යන්න යනවා. පේතුරු මොනවද කියන්නේ? පේතුරු කියන්නේ ස්වාමීනි කවුරු ගියත් මම නම් යන්නේ නැහැ. කවුරු ගියත් මම නම් යන්නේ නැහැ. හරි? එහෙම තමයි කියන්නේ. කවුරු ගියත් මම නම් යන්නේ නැහැ. හැබැයි මොකද කියන්නේ? උන්වහන්සේ කියන පේතුරු ඔබ එහෙම කිව්වට අද රෑ කොකුලහන ගන්න ඉස්සෙන් තුන් පාරක් මම වතුරන්න නැහැ කියන්නේ. පිස්සු හැබැයි ස්වාමීනි එහෙම නම් වෙන්නේ නැහැ. හරි? එහෙම නම් වෙන්නේ නැහැ. ඇයි හේතුව? එහෙම නම් වෙන්නේ නැහැ.
මම මේ කවුරු දාලා ගත්තේ 11ම දාලා ගත්ත මම එකෙන්ම ඉන්නවා වහන්සේත් එක්ක කියලා මම කිව්වේ. හැබැයි මොකද උනේ? පේදුරුට උන්වහන්සේ ඒක දකින්න සැලසුවා. පේදුරු ඔබ එහෙම දැන් හිතුවට අතර ඇලිලෙන් ඉස්සරේ මම අවුතුම් පාර හඳුනන්නේ නැහැ. පේදුරුට පුදුමයි මම එහෙම වගේ මිනිස්සෙක්ද? හරි. ඔබ වහන්සේ දන්නවනේ මම මේ එකෙන්ම ඔබ වහන්සේත් එක්ක ඉන්නවා කියලා. මැරෙන්න හරි ඉන්නවනේ ඔබ වහන්සේත් එක්ක කියලා. හරි ඔබ බලන්න මම තව පොඩ්ඩකින් මොකද වෙන්නේ කියලා. පේදුරුට මේක වෙන්න සැලසුවා. අපි අද පමණක් කරලා අපි හිතන්නේ අපි ලොකු ඇදහිලිවන්තයෝ කියලා. අපි ලොකු බලවත් වීරයෝ අපි ඇදහිල්ලේ වීරයෝ කියලා හිතන් ඉන්නවා. අපි මහා පෙරලියක් කරන්න පුළුවන් ඒවුන් කියලා හිතා ගන්නවා. හැබැයි ප්‍රශ්න ආපුවම තමයි දැනගන්නේ අපි එතන නෙමෙයි ඉන්නේ කියලා. අපි සාමාන්‍ය මිනිස්සුන්ට අන්තයි කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට අවස්ථාවක් දෙනවා. අපේ ජීවිතේ ප්‍රශ්න කරදර එන්න හැරලා අපේ ජීවිතය අපිට සූදානම් කරගන්න. එහෙනම් දෙවියන් වහන්සේගේ දරුවන්ට ප්‍රශ්න කරදර එන එක ආශිර්වාදයක්. හලෙලූයා. හලෙලූයා. ඒකෙන් අපව උන්වහන්සේ සෝදිසි කරලා අපිට සූදානම් වෙන්න අවස්ථාවක් දෙනවා. එහෙනම් දෙබරද නේද? දාසික නමුත් යමෙක් ක්‍රිස්තියානි කාරණෙන් දුක් විඳින නම් ඔහු ලැජ්ජා නොවි ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ගෞරව කරත්වා. ආමේන්. යමෙක් ක්‍රිස්තියානි කාර්යයෙන් දුක් විඳිනවා නම් එහෙනම් ඔබට දැන් තේරෙනවද? අද මේ සමාජ මාධ්‍ය වල Facebook වල අර YouTube වල යන පමණක් දේශනා කොච්චර වචනට පටහැනිද කියලා. දෙවියන් වහන්සේ දරුවන් දුක් විඳීමක් නැහැ. දෙවියන් වහන්සේ දරුවන් දුක් විඳින්න ඕනේ නැහැ. ඒ දුක් විඳිනවා ඒක වැරදි. එහෙම කියලා කියනවා නම් මෙතන මොනවද ගන්නේ? එහෙනම් පේතුරුට වැරදිලාද? මේ මිනිසුන්ට වැරදිලාද? පේතුරුට වැරදිලාද? සුද්ධාත්මයන් වහන්සේට වැරදිලාද? මේ මිනිසුන්ට වැරදිලාද? මේ කියන මිනිසුන්ට. මේ මිනිස්සු කියන්නේ දුක් විඳින්න බෑ. මේ දැන් ඉන්න අය කියන්නේ මොනවද? දුක් විඳින්න බෑ. දුක් විඳින එක දෙවියන් වහන්සේ කැමති නෙමෙයි. ක්‍රිස්තියානි කාර්යයට දුක් විඳීමක් නැහැ කියලා. දැන් මෙතනම කියනවා දෙවියන් ක්‍රිස්තියානි කාර්යයට අපිට දුක් විඳීමක් තියෙනවා. right? ඒ දුක් විඳීම තුළ අපිට පරමාර්ථයක් තිබුණා. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපිට නැගිටින්න. හලෙලූයා. අපිට අපි ගැන සෝස් කරන්න. ඒ නිසා අපි මේ උදෑසන දෙවියන් වහන්සේට යාඥා කරමු. දෙවියන් වහන්සේගේ ස්වාමීනි මොන විදිහේ පීඩාවල් ආවත් මොන විදිහේ ප්‍රශ්නාවක් මොන විදිහේ බාධාවල් ආවත් ඒවත් තුළ යන්න අවශ්‍ය ශක්තිය වහන්සේ දෙන්න. හලෙලූයා. අපිට සැබෑ ක්‍රිස්තියානි කාර්යකෙරෙද අපිට ජීවත් වෙන්න අපිට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න කියලා අපි ආඥා කරමු. හලෙලූයා. හලෙලූයා. මේ උදෑසන අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. දෙවියන් වහන්සේගේ ස්වාමීනි ඔබ වහන්සේ අපේ ජීවිතේ ක්‍රියා කරන්න. හලෙලූයා. Hallelujah, hallelujah, hallelujah. Prasansa veva Swami namaskar veva hallelujah. Gaurav veva Swami namaskar veva hallelujah. Oba deviyan mahasre yajna karna. Oba deviyan mahasre yajna karna hallelujah. Swami ne mahasre mage jeevite venas karna hallelujah. Oba mage jeevite venas karna. Oba mage jeevite venas karna hallelujah. Hallelujah. Oba mage jeevite venas karna. Swami ne mona vidye baadha parsha avasthanaava. Swami ne mage jeevite oba mahasre kya karna hallelujah. ඔබ මේ කාලේ ඒ සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඉල්ලන්න. ඒ සුද්ධාත්මයන් වහන්සේගේ ස්වාමීන් මාත් තුල වහන්සේ වැඩ වාසය කරන්න. ඒ සුද්ධාත්මයන් වහන්සේ බලෙන් අපිට ගමන් කරන්න බෑ. හලෙලූයා. අපි ගීතකාව ගායනා කරමු. ගායනා කරලා දෙවියන් වහන්සේට අපි අපේ ජීවිතේ බාර ගන්න. හලෙලූයා. 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 හලෙලූයා.
දේවා ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේ ස්වාමිනේ බලය අපගේ ශක්තිය අපගේ ජීවිතේ ලක්ෂණ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 ස්තුති වේවා ස්වාමීන් වහන්සේ ඔබගේ නාමයෙන් සත්සාමි බලය හලෙලූයා ස්වාමිනේ ගෞරව දේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා හලෙලූයා ස්වාමිනේ හලෙලූයා ස්තුති වේවා ස්වාමීන් හලෙලූයා මගේ ප්‍රේමන්තයනි දෙවියන් වහන්සේ ඉස්සරහා ඔබ ක්‍රිස්තියානි කාර්යයක් පැතිරිනවා නම් ඔබට දුක් විඳීමක් තිබෙනවා කියලා කියනවා. ඒ දුක් විඳීම නම් ඔබ ඔබගේ ජීවිතේ පූජා කිරීම හලෙලූයා. පූජාවේ සැබෑ අර්ථය තමයි අපි දකිනවා පරණ ජීවිතයේදී මිනිස්සු පූජාවල් ඔප්පු කරුවා, බැටළු පූජා කරුවා, කොබෙය පූජා කරුවා දෙවියන් වහන්සේට. ඒවා වුන් ස්තුති පූජාවල් කරුවා, පාප පූජාවල් කරුවා. මේ ඔක්කොම උන්වහන්සේ ඉදිරියේ මේගොල්ලෝ මේවා කරුවා. හැබැයි ඒ බැටළුව පූජා වෙන්නේ ඒ වගේම ඒ කොබෙය පූජා වෙන්නේ ඒ පරණිය පූජා වෙන්නේ ඒ සදා පූජා වෙන්නේ ඌ වෙන්නේ නෙමෙයි වෙන කෙනෙක් වෙන්නේ ඌ පූජා වෙනවා වෙන කෙනෙක් වෙන්නේ ඌ පූජාව කරන සූදානම් වෙනවා ඌ මැරිලා දැවිලා අලුවෙලා කිසිවක් උදතු වෙන්නේ නැහැ පූජාවේ සැබෑ අර්ථය ඒකයි ඔබ පූජාවක් කරනවා කියන්නේ ඔබ වෙන්නේ නෙමෙයි ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජාවක් කරනවා කියන එක. ඒකින්ද ඔබට කිසිවක් නැහැ. එතන මට කිසිවක් නැහැ. මම කියන පුද්ගලයා නැති වෙච්චාම අපිට මේ පොළේ මොන දුක් විඳීම ආවත් අපි බය වෙන්නේ නැහැ. හේතුව අපිට දකින්න දෙයක් නැහැ. හේතුව දෙවියන් වහන්සේ විතරයි අපේ තුල සිටින්නේ. හලෙලූයා. හලෙලූයා. මේක තමයි සැබෑ පූජාව කියන්නේ. ඒ නිසා ඔබ පූජාවක් වෙන්න ඕන. හලෙලූයා. 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 පූජාවක් වෙලා ඔබ පස සම්නේ ඔබ කියන ස්වාමීනි මම පූජාවක් කරන්න කැමතියි මිරේ සුවඳක් ලෙසින් ඔබ නම දෙන්නේ පූජාවක් සූදානම් කරලා ඔබගේ කරුණාව ඔබගේ බලය අපගේ තමන සයින්ගේ හලෙලූයා ස්තුති වේවා ස්වාමීන් වහන්සේ මහිම වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සේනාපති දෙවි ස්වාමීනි ඔබයි අපගේ මහිමය ඔබයි අපගේ බලය ඔබයි අපගේ ශක්තිය දෙවියන් වහන්සේ හලෙලූයා හලෙලූයා ස්වාමීනි ප්‍රශංසා කරනවා හලෙලූයා මදයි ප්‍රේමන්තනි මා විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබට සදා ගන්නට ඇති ඔබ අදින් පස්සේ ඔබගේ ජීවිතේ ප්‍රශ්න කරදර වේදනා එනකොට ඔබගේ ජීවිතය අභියෝග එනකොට ඔබ ඒවට බය වෙන්න යන්නේ නැහැ. ඒවා පුදුම කාරණාවක් වගේ හිතන්න යන්නේ නැහැ. අයියෝ ඔබ ඒවා එනකොට බලනවා. ඔබ සෝත්සි කරන්නයි ඒක එන්නේ. ඔබ පරීක්ෂා කරන්නයි ඒක එන්නේ. ඔබගේ ආත්මික ජීවිතය ගැන ඔබ දෙවියන් වහන්සේගේ සිත් ස්ථානය ගැන ඔබටම තේරුම් ගන්න උන්වහන්සේ සවලසනවා. එතකොට ඔබ ඒවට සැරට යන්නේ නැහැ. අද පටන් ඔබ දැක්මක් ඇති කිතුනේ බවට පත් වෙන්න. හලෙලූයා. හලෙලූයා. ජයග්‍රහණය දැක්මක් ඇති. කුරුසේ පූජාවේ ජයග්‍රහණය දැක්මක් ඇති. ඔබ කිතුනේ බවට පත් වෙන්න. එවිට ඔබ දෙවියන් වහන්සේගේ මහිමය තුල ඔබ ලැබෙන්නට යනවා. ඒ නිසා ඔබ ගැන යාඥා කරන්න යනවා. අපි යාඥා කරමු. යාඥා කරලා දෙවියන් වහන්සේ ඉල්ලමු. ඒ ප්‍රඥාව, ඒ දැනගැන්ම, ඒ ශක්තිය උන්වහන්සේ ඉල්ලමු. හලෙලූයා. ප්‍රශංසා වේවා. ජීවමාන කරුණාවන්ත දෙවි ස්වාමීනි ඔබගේ බලවත් හස්තයට ස්වාමීන් වහන්සේ අපි සියලුනා බාරනවා කැපෙනවා ස්වාමීනි මේ අසාගෙන සිටින හැම කෙනාගෙන යාඥා කරනවා ස්වාමීනි ඔබගේ ජීවිතේ ප්‍රශ්න කරදර අභියෝග එනකොට වේදනාවල් එනකොට ස්වාමීනි ඔව් මෙච්චර කඩා වැටුණා නම් ඔව් මෙච්චර කල් ස්වාමීනි ඒව තුල ස්වාමීනි පරාජයටපත් වුණා නම්
අද පටන් ස්වාමීන් වහන්සේ පරාජය වෙන්න නෙමෙයි. ඒ ප්‍රශ්නත් එක්ක ඔහුගේ ජීවිතේ ක්‍රිස්තියානි ජීවිතය ආදායන්න නෙමෙයි. ඒ ක්‍රිස්තියානි ජීවිතේ ස්වාමීන් වහන්සේ ඔහුගේ ජීවිතයට යන්නේ පලා යන්න නෙමෙයි. ස්වාමීන් ඒ ප්‍රශ්න තුළින් තවත් ධෛර්යමත් කරලා ශක්තිමත් ලැබෙන මූණ දෙන්න ස්වාමීන් ඔබගේ මහිමය දේශ ඔවුන් ඉදිරියේ ස්වාමීන් අනිත් මිනිස්සුන්ට බබලවන්න ඔබ වහන්සේ ඔවුන් පාවිච්චි කරන ඔවුන් තුළ වහන්සේ ක්‍රියා කරන්න කියලා කරනවා. ඔබේ කරුණාව ආශිර්වාද වුණා තමයි. ඔන්න වහන්සේ ගැනනේ පිට වෙන්න. සුදාත්මනේ මේ කාලේ වහන්සේ සමග සිටමින් ඔබගේ අනුග්‍රහය බලය ආලේපය ඕම තමන්ට කියලා කරනවා. ඔන්න ආශිර්වාද කරන්න ඔබගේ බලවත් දෑතට සියල්ල බාර ගන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන බලවත් අතිතුනාසෙලාස. ආමෙන්. දැන් පියුදා සනුග්‍රහය පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය සුදාත්මයන් වහන්සේ මඟ පෙන්වීම සහ සහභාගීකම දැනුත් සදා කාලයට ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට පැමිණෙද්දී අප සියලුදන් සමග පවත්වන සේක්වා. ආමෙන්. හොඳයි සිල්නා දේශ පිට අපට විශේෂ නිවේදන ටිකක් තිබෙනවා. අපේ සඳුදා බදාදා සිකුරාදා දිනන්නේ අපි උදෑසන 9 සිට දවල් 12 දක්වා ස්වාමීන් වහන්සේගේ පාදපාමුල අපි යාඥාවෙන් සිටිනවා. ඔබට පුළුවන් අපි Facebook තාක්ෂණය ඔස්සේ අපි ඒක ලයිව් කරනවා. ඔබට පුළුවන් අපිත් එක්ක ඔබ ඉන්න තැනින් නම් අපිට එකතුලා එක්සිට් කම යාඥා කරන්න. සඳුදා බදාදා සිකුරාදා දවස් තුන ඒ වගේම විශේෂයෙන් මේ මොහොතේ කියන්න කැමති මේ යාඥා කණ්ඩායම දංගල් යාඥාව අපේ පවතුනවා. ඒකට සහභාගී වෙන්න පුළුවන් තවත් අය ඉන්නවා. අපිට පුළුවන් අපි ඔබට වෙලාවක් දෙන්නම්. අපි ඒ ගැන අපි යන අපේ සහෝදර සොහන් ඒ ගැන මෙහෙවන්නේ අපි අපිට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න වෙලාවක් අරගන්න. ඒ වගේම තමයි බ්‍රහස්පතින්දා අපේ තියෙනවා Zoom තාක්ෂණය ඔස්සේ දේවදර්ම පාඩම් දෙනවා. අපිට පුළුවන් දැන් නම් ඒ පරණ හැට තමයි අපිට සහභාගී වෙන්න පුළුවන්. මොකද හේතුව දැන් සෑහෙන දුර ගිහිල්ලා ඉතින් ඔබට අතනමගේ සහභාගී වෙන්න ඔබට පුළුවන්. හැබැයි ඔබට ඒ ලින්ක් එක ආපුවට පුළුවන්. ඒ ලින්ක් එක ක්‍රියාත්මක කරලා ඔබට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. බ්‍රහස්පතින්දා රාත්‍රී 8:00 සිට 9:00 දක්වා තිබෙන්නේ පැයකින්. හොඳයි. ඔබ සිල්නාටම දේශ පිටයි. ඔබ හැමතැනම ස්වාමීන් වහන්සේ සිටිනවා. ඔබ ධෛර්යමත් වෙන්න මේ කාලේ ශක්තිමත් වෙන්න. ඔබ හැමතැනම දේශ පිටයි.